අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 2018 වසරේදී මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පාසල් සඳහා නිකුත් කළ අවසාන වාර විභාගය විදිහට ඉදිරිපත් කළ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන දෙක ප්‍රශ්න පත්‍රය 10 වසර ඒකේ අපි මේ අවසාන පරිච්ඡේදයේ සාකච්ඡාව තමයි අපි මේ ආරම්භ කරන්නේ. පසුගිය සාකච්ඡාවේදී අපි ප්‍රශ්න අංක 5 දක්වා අපි සාකච්ඡා කරා. එහෙමනම් අද අපි මේ පරිච්ඡේදය ආරම්භ කරමු. ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නයේ සිට. හොඳයි. ව්‍යාපාරයක් පිළියෙල කරන මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන දෙකක් නම් කරන්න. මොකක්ද අහන්නේ? ව්‍යාපාරයක් පිළියෙල කරන මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන දෙකක්. මොනවද මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ? අපි දන්නවා මේ ව්‍යාපාරයක සිද්ධ වෙන ගණදෙනු අපි හඳුනගන්නේ කොහොමද? ගණදෙනුවක් සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා මූලාශ්‍ර ලේඛන කියලා. ඒ ගණදෙනුව සිදු වෙන අවස්ථාවේදීම වගකිය යුතු නිලධාරියෙකු විසින් ඒකට අපි අස්සම් කරලා යම්කිසි සාක්ෂියක් විදියට මොකක් හරි ලියවිල්ලක් බිහි වෙනවා. උදාහරණයක් විදියට භාණ්ඩයක් අපි විකුණනවා නම් විකුණුම් ඉන්වොයිසිය, භාණ්ඩයක් ගන්නවා නම් ගැනුම් ඉන්වොයිසිය. මේ වගේ මූලාශ්‍ර ලේඛන තියෙනවා. ඊට පස්සේ බැංකු ප්‍රකාශය, ඊට පස්සේ චෙක් තැන්පතු තුණ්ඩුව, මේ වගේ දේවල් මූලාශ්‍ර ලේඛන. ගණදිනුවක් සිද්ධ වුණු බවට අපිට මුලින්ම බිහි වෙන සාක්ෂිය. එතකොට මේ වගේ දේවල් අපි එකපාරම අපි දන්නවා ගිණුම් කරන පද්ධතියට ඇතුළත් කරන්න නම්, මූල්‍ය ප්‍රකාශන සකස් කරන්න නම් අපි මේවා ගිණුම්ගත කරන්න ඕන. අපි මේවා මූලාශ්‍ර ලේඛන වලින් හඳුනගන්න මේ ගණදෙනු අපි එකපාරම ලෙජර් ගිණුම් වලට දානවද? අපි එහෙම කරන්නේ නැහැ. ඒක නිසා අපි ඒකට විශේෂ ක්‍රමවේදයක් ආරම්භ කරනවා. අපි මේ ගිණුම් කරන ක්‍රියාවලිය ඉතාමත් පිරිසිදුව පැහැදිලිව කරන්න ඕන අවස්ථාවේ නිසා අපි කරන්නේ සමාන ස්වරූපයේ තියෙන ගණදෙනු අපි වෙනම හඳුනාගෙන ඒවා ලෙජරේ පිටපත් කරන්න ඉස්සෙල්ලා අපි මුලින්ම සටහන් කරන ලේඛනයක් අපි සකස් කරනවා. ඒවට කියනවා අපි මූලික සටහන් පොත්පත් කියලා. මූලාශ්‍ර ලේඛන වලින් අපි හඳුනගන්න ගණදෙනු අපි මුලින්ම සටහන් කරන ලේඛනය, ඒකට තමයි අපි කියන්නේ මූලික සටහන් පොතක් කියලා. ඊට පස්සේ මූලික සටහන් පොත නඩත්තු කරලා ඊළඟ පියවර විදිහට තමයි අපි මේ ලෙජර් ගිණුම් එහෙම නැත්නම් T accounts වලට මේ ගණදෙනු අපි අරන් යන්නේ. එතකොට මේවට අපි කියනවා sales day book, එහෙම නැත්නම් විකුණුම් දිනපොත්, ඊට පස්සේ journal කියන යන නම් වලින්ද අපි හඳුන්වන්නේ මේ මූලාශ්‍ර ලේඛන. මේ වගේ ඒවා ව්‍යාපාරයක 6ක් පමණ අපි නඩත්තු කරනවා සමාන ගණදෙනු අපි ලකුණු කිරීම සඳහා. අපි ඒවා හඳුනාගත්තොත් එහෙම අපි ව්‍යාපාරයක මුදල් පොත, සුළු මුදල් පොත, ඊට පස්සේ ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ඊට පස්සේ අපි අවසාන වශයෙන් පොදු ජර්නලය සහ මේ මුදල් පොතට සම්බන්ධ අනෙකුත් මූලික සටහන් පොත තමයි බැංකු ගිණුම. එහෙමනම් ඔක්කොම 6යි මම ආයෙත් කියන්නම්. සුළු මුදල් පොත, බැංකු ගිණුම, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය සහ පොදු ජර්නලය කියන මූලික සටහන් පොත්පත් 6ක් අපි ව්‍යාපාරයක නඩත්තු කරනවා. එතකොට මේ මූලික සටහන් පොත්පත් නඩත්තු කිරීම නිසා අපිට පුළුවන් මේ සමාන ස්වරූපයේ ගණදෙනු අපිට වෙනම හඳුනගන්න. ඒ කියන්නේ ණයට විකුණුම් අපි එකම පොතක හඳුනා ගැනීම නිසා අපිට ඒ සමාන ගණදෙනු, ඒ ගණදෙනු සිදුවෙන දින වකවානු අනුව පිළිවෙලින් අපිට ඒ විකුණුම් ජර්නලේ අපිට හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ මේවා අපිට විධිමත් ආකාරයෙන් ලෙජර් ගිණුමට මාරු කරන්නත් අපිට හැකියාව ලැබෙනවා. මේ සියලුම ගණදෙනු එකම පොතක සඳහන් කරන්න ගියොත් ඒක සංකීර්ණ වෙනවා. ඒක නිසා අපිට විධිමත් ආකාරයෙන් අපිට ලෙජර් ගිණුම් වලට මාරු කරන්න අපිට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම අපිට මේ ලෙජර් ගිණුමට යන ගණදෙනු සංඛ්‍යාව සංඛ්‍යාත්මකව අඩු කරගන්නත් අපිට පුළුවන් මේ නිසා. ඇයි අපි දන්නවා අපි ණයට විකුණුම්
සිද්ධ කරන ණය ගැතියෝ 100ක් ඉන්නවා නම් මාසයක් ඇතුළත ඒ 100ටම අපි කරපු ඒ එකතුව තමයි අපි විකුණුම් විදිහට අපි බැර සටහන විදිහට හඳුනගන්නේ. ඒක නිසා අර 100ක් වෙනම යන්න තිබ්බ ගණදෙනු අපි එක සටහනකින්ම අපිට මාරු කරන්න පුළුවන් මේ මූලික සටහන් පොත්පත් නඩත්තු කිරීම නිසා. ඒ වගේම ගිණුම් කරන දෝෂ අඩු කරගන්න පුළුවන් සාක්ෂියක් විදිහට යම්කිසි ගණදෙනුවක වඩාත් විස්තරාත්මකව මේක බිහිවන ලියවිල්ලක්. ඒ වගේම මේ මූලික සටහන් පොත්පත් නඩත්තු කරන්නේ වගකීවිය යුතු නිලධාරියෙක්. ඒක නිසා මේ accountability කියන එක මේ ගණදෙනු වල සටහන් වල ගිණුම් සටහන් වල වගකීම අපිට පවරන්නත් අපිට හැකියාව ලැබෙනවා. මේවා තමයි මූලික සටහන් පොත්. එහෙමනම් අපෙන් අහන්නේ පළවෙනි කොටසෙන් අහන්නේ ව්‍යාපාරයක් පිළියෙල කරන මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන දෙකක්. ප්‍රයෝජන දෙකක් අපි දැන් ඔය සාකච්ඡා කරපු කරුණු තමයි අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ගණදෙනුවක ආරම්භක විදිහට භාවිතා කිරීම ඊළඟ ප්‍රයෝජනේ ලිඛිත සාක්ෂියක් ලෙස භාවිතා වීම. තුන්වෙනි එක වගකීවිය යුතු නිලධාරියෙකු සිටීම. ඒ වගේම අතිරේක තොරතුරු රාශියක් මේ අතිරේක තොරතුරු සැපීම. වැරදිලාවත් මේ ගණදෙනු ලෙජර් ගිණුමේ පමණක් තිබ්බනම් අපිට මේ ගණදෙනු සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු අපිට ලබා ගන්න බෑ. නමුත් මූලික සටහන් පොතක් අපි දිහා බැලුවොත් අපිට මේවා පිළිබඳ විස්තරාත්මක තොරතුරු හොයා ගැනීමේ අවස්ථාවක් අපිට උදා වෙනවා. එhmenan ආ කොටසේ පිළිතුරු අපි අවසන් කළා. දැන් අපි බලමු ආ කොටසට පිළිතුර මොකක්ද කියලා. ව්‍යාපාරයක් විසින් මූලික පොත් පිළියෙල කළ යුත්තේ ඇයි? කරුණු දෙකක් ඉදිරිපත් කරන්න. එතකොට මේ මූලික පොත්පන්ති පිළියෙල කිරීමේ කරුණු කාරණා ගැන සාකච්ඡා කරොත් අපිට කියන්න පුළුවන් එකම ස්වභාවයේ ගනුදෙනු එකම ලේඛනයක සටහන් කිරීමේ අවශ්‍යතාවය සටහන් ගනුදෙනු වල වගකීම තනි නිලධාරියෙකුට පැවරිය හැකි වීම.
මෙන්න මේ වගේ කාරණා තමයි මූලික සටහන් පොත්පත් පිළියෙල කිරීමට හේතුපාදක වෙලා තියෙන්නේ. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි කොටස. මේකෙන් අහන්නේ යම් කිසි ප්‍රකාශ ටිකක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශات එක්ක අපි එකඟ වෙනවද නැද්ද කියන කාරණේ තමයි පරීක්ෂකවරයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි කියවලා බලමු මොනවද මේ ප්‍රකාශ කියලා. පළවෙනි එක. මූලික පොත්පත්වල ගණදෙනු සටහන් කිරීමෙන් ඒවා ලෙජර් ගිණුම් වල පිටපත් කළ යුතුය. මූලික පොත්පත්වල මුලින් ගණදෙනු සටහන් කිරීමෙන් ඉක්බිති අපි මේවා ලෙජර් ගිණුම් වලට පිටපත් කළ යුතුද? මේක සත්‍ය ප්‍රකාශයක්. සත්‍යයි. ඊළඟ පියවර තමයි ලෙජර් ගිණුම් වලට මෙම ගණදෙනු සාරාංශ අරගෙන යෑම. ස්ථාවර වත්කම් ණයට ගැනීම පොදු ජර්නලයේ සටහන් කළයි. ස්ථාවර වත්කම් ණයට ගත්තොත් පොදු ජර්නලයේ සටහන් කරයි. මේකත් සත්‍ය ප්‍රකාශයක්. ඒ වගේ අවස්ථාවක අපි මූලික සාක්ෂියක් විදිහට අපි තොරතුරු අන්තර්ගත කරන්නේ මේ පොදු ජර්නලයේ කියන මූලික සටහන් පොතේ මූලාශ්‍ර ලේඛනයක් විදිහට අපි ජර්නල් වවුචර් එකක් අපි ආරම්භ කරනවා. ජර්නල් වවුචර් එකේ අපි දානවා කුමන ගිණුමද හර වෙන්නේ, කුමන ගිණුමද බැර වෙන්නේ. ඊට පස්සේ ඒ ගණදෙනුව පිළිබඳ කෙටි විස්තරයක් අපි ඒකට කියනවා මේ ගිණුම් ජර්නල් සංලක්ෂය කියලා. සංලක්ෂයෙන් තමයි අපි කුඩා විස්තරයක් අපි හඳුන්වන්නේ. එහෙමනම් ස්ථාවරවත්කම් ණයට ගත්තොත් අපි පොදු ජර්නලය කියන මූලික සටහන් පොත මගින් තමයි ඒක අපි ගිණුම් කරන පද්ධතියට අන්තර්ගත කරගන්නේ. තුන්වන ප්‍රකාශය. මොකද්ද? ව්‍යාපාරික අයිතිකරු විසින් භාණ්ඩ ගැනීම ලබා ගැනීම සටහන් කරන මූලික පොත මුදල් පොත. අපි දන්නවා භාණ්ඩ ගැනීම කළොත් ඒක සටහන් කරන මූලික සටහන් පොත මුදල් පොත නොවේයි. අපි ඒක සටහන් කරන්නේ පොදු ජර්නලය නිසා අපි මේක අසත්‍ය ප්‍රකාශයක් විදිහට හඳුනා ගන්නවා. අසත්‍යයි. අවසාන ප්‍රකාශය. ඍජු ප්‍රේෂණ නිසා බැංකු ගිණුමේ ශේෂය වැඩි විය යුතුය. මේක සත්‍ය ප්‍රකාශයක්. ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ ගණදෙනුකරු විසින් කෙලින්ම බැංකුවට ගිහිල්ලා අපේ ගිණුමට මුදල් තැන්පත් කරනවා. එහෙම තැන්පත් කළා කියන්නේ බැංකු ගිණුමේ ශේෂය අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට බලපෑමක් සිද්ධ වෙනවා. මොකද මේ ව්‍යාපාරයට මුදල් ලැබීමක් විදිහට තමයි මේක අපි සටහන් කරන්නේ. ඒක නිසා මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක්. ඊළඟ කොටස මොකද්ද? මේ පුංචි ගාණක් දීලා තිනවා. ඒකෙන් අවසාන වශයෙන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ වට්ටම් තීරු සහිත මුදල් ගිණුමක් පිළියෙල කරන්න කියන එක. මොකද්ද? වට්ටම් තීරු සහිත මුදල් ගිණුමක් පිළියෙල කරන්න. හරි. අපි බලමු එහෙමනම් මුලින්ම ගාණ කියවලා බලමු. 2018 3.1 දිනට පහත සඳහන් ශේෂයන් හා භාග්‍යගේ ව්‍යාපාරයෙන් උපුටා ගන්නා ලදී. පහත ශේෂයන් භාග්‍යගේ ව්‍යාපාරයෙන් උපුටා ගන්නා ලදී. මොනවද? ණය ගැතියෝ දෙදෙනෙක් ඉන්නවා. රශ්මි විස්මි ව්‍යාපාරයේ මුදල් ශේෂය 64000යි. ණය හිමියෝ අකලංක දිල්හාර 18000යි 24000යි. ඒ මාර්තු මාසයේ පළවෙනිදා තත්ත්වය. මාර්තු මාසය ඇතුළතදී ගණදෙනු කීපයක් සිද්ධ වෙනවා. මේ බලන්න රශ්මිගෙන් අපිට රුපියල් 12000ක් ලැබෙනවා. අකලංකට රුපියල් 15000ක් ගෙවනවා. අකලංක ඉන්නේ ණය හිමියෙක් විදිහට 18000ක ණය ගෙවන්න තියෙනවා ව්‍යාපාරයෙන්. එම 18000න් රුපියල් 14000ක
ණය අපි ගෙවා දානවා. රුපියල් 1000ක වට්ටමකුත් සමග. ඒක තමයි සිදුවෙන ගණදෙනු. ඊළඟට තුන්වෙනි මාසයේ 18 වෙනි දින විස්මිගෙන් ලැබිය යුතු මුදල විස්මි කියන්නේ අපේ ණය ගැතියෙක් 15000ක් ලැබෙන්න තියෙනවා. 10%ක වට්ටමකට යටත්ව මොකද්ද වෙන්නේ? විස්මි විසින් අපිට ගෙවනවා. එතකොට විස්මිගේ ණය සම්පූර්ණයෙන්ම පිය වෙනවා මේ මාසය ඇතුළතදී. ඊට පස්සේ දිල්හාර කියන්නේ අපි ගෙවන්න ඕන කෙනෙක්. දිල්හාරට ගෙවන්න ඕන වියදමත් අපි ගෙවා දානවා. ඒ ගෙවීම සිදු කිරීමේදී ව්‍යාපාරයට 5%ක වට්ටමක් ලැබෙනවා කියලා මේකේ සඳහන් වෙනවා. මොකක්ද අවශ්‍ය වන්නේ? වට්ටම් තීරු සහිත මුදල් ගිණුමක් පිළියෙල කරන්න. එතකොට විභාග පරීක්ෂකවරයා අපෙන් පරීක්ෂා කරන්නේ මේ වට්ටම් තීරු සහිත මුදල් ගිණුමක් සකස් කිරීම. එවනම් අපිට මේ ගානෙන් අර ඔක්කොම ලෙජර් ගිණුම් ගැන අහන්නේ නැහැ. අපෙන් අහන්නේ අර මුදල් පොත හා අදාළ ගණදෙනු විතරයි. ඒක හන්දා දුවල පුතාලා ඒක හොඳින් අවබෝධ කරගන්න. ඕගොල්ලන්ට අවශ්‍ය නම් ලෙජර් ගිණුම් ගහන්න පුළුවන්. නමුත් ඒකට වෙනම අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. අපිට ලකුණු ලැබෙන්නේ මේ වට්ටම් තීරු සහිත මුදල් ගිණුම සකස් කිරීම තමයි. ඒක නිසා අපි කාලය කළමනාකරණය කරන්න ඕන නිසා අපි අනවශ්‍ය දේවල් වැඩි කරන්න යන්නේ නැහැ. අපි අවශ්‍යම දේවල් පමණයි අපි මේ කාලය පාවිච්චි කරන්නේ ඒවා කිරීම සඳහා පමණයි. එමනම් අපි දන්නවා අපිට මේ ගානේදී මුදල් ගිණුමේ ආකෘතියක් සකස් කරන්න සිද්ධ වෙනවා. මොකද්ද? මුදල් ගිණුම. එමනම් මම වට්ටම් තීරු සහිත මුදල් ගිණුම සඳහා මෙන්න මේ විදිහට මම ආකෘතියක් නිර්මාණය කරන්නම්. මොකද මේ ආකෘතියත් නිවැරදිව කරොත් ඕගලන්ට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කරගන්න පුළුවන් වන නිසා අපි පටන් ගමු. මෙහෙම T account එකක් අපි ගහනවා. ඊට පස්සේ අපි අවශ්‍ය විදිහට තීරු ටික අපි සකස් කර ගන්න ඕන. මොකද්ද අපි මේ ආරම්භ කරන ගිණුම? මුදල් ගිණුම. මුදල් ගිණුම. එමනම් අපිට අතිරේක තීරුත් අවශ්‍ය වෙනවා. එකන්ද අපි බලමු. අපි දැන් ආකෘතිය සම්පූර්ණ කරගන්න උත්සාහ කරමු. මුලින්ම අපි වම් පැත්ත අපි දන්නවා ගණදිනුව සිද්ධ වෙන දිනය අනිවාර්යයි. ඊට පස්සේ මුදල් ලැබීම් සම්බන්ධයෙන් අපිට ලදුපත් අංකය අපිට හමු වෙන්න ඕන. ලදුපත් අංකය. ඊට පස්සේ ගණදෙනියේ විස්තරය. ඊට පස්සේ අපිට තියෙනවා සඳහන් කරන්න වෙනවා ලෙජර් පිටුව. මේ ගිණුම තියෙන ලෙජර් පිටුව. ඊට පස්සේ අවසාන වශයෙන් වට්ටම සහ වටිනාකම්. දැන් මේ තීරු ටික නැවත වතාවක් අපිට මේ පැත්තිනුත් හමු වෙන්න ඕන. දිනය. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන්නේ ගෙවීම් වවුචර් අංකය. එහෙම නේද? දකුණු පැත්තේ තියෙන ලදුපත් අංකය නෙමෙයි ගෙවීම් වවුචර් අංකය. ඊට පස්සේ ගෙවීම් ලාභියා පිළිබඳ විස්තර. ඊට පස්සේ සංගල පිටුව, වට්ටම් වටිනාකම සහ ගණදිනේ වටිනාකම. මේක තමයි වට්ටම් තීරු සහිත මුදල් පොතක නිවැරදි ආකෘතිය විදිහට අපි හඳුනන්නේ. එහෙමනම් දිනය, ලදුපත් අංකය, ඊට විස්තරය, සංගල පිටුව, වට්ටම වටිනාකම. ඒ වගේම දිනය, වවුචර් අංකය ගෙවීමක් හා අදාළ නිසා ගෙවීම් විස්තරය, ඒ වගේම සංගල පිටුව,
වට්ටම සහ වටිනාකම. දැන් අපි ආකෘතිය සම්පූර්ණ කරගත්තා. අපි දැන් බලමු මුලින්ම අපිට පටන් ගන්න සිද්ධ වෙන්නේ ආරම්භක මුදල් ශේෂය. 3.1 වෙනි දින අපිට පෙන්눔 කරනවා ගිණුමේ ශේෂය රුපියල් 64000යි. එhmenan අපි මුදල් ගිණුම සකස් කරන නිසා අපි මුලින්ම 8.1 වෙනි දින මුදල් ශේෂය 3.1 වෙනි දින මාර්තු මාසයේ පළවෙනි දින මුදල් ශේෂයේ විදිහට අපිට හම්බෙන්නේ රුපියල් 64000යි. 3.1 ශේෂය අපි කිව්වා රුපියල් 64000යි කියලා. 64000ක ශේෂයක්. දැන් අපි බලමු අනෙකුත් සිදුවෙච්ච ගණදෙනු මේකට අදාළ වෙන පරිදි මුදල් පොතට බලපාන ගණදෙනු පමණක් අපි දැන් හඳුනා ගන්න උත්සාහ කරමු හර හෝ බැර වශයෙන්. ඒතර ණයගැති ශේෂයක් දීලා දුන්නට අපිට ඒක ශේෂය අපි මුදල් පොතට දාගන්නේ නැහැ. ඒ වගේම ණය හිමි ශේෂත් අපිට මුදල් පොතට අපි දාගන්නේ නැහැ. ඒක නිසා මේ ගණදෙනු තුලින් අපිට වැදගත් වෙන්නේ මේ මුදල් ශේෂය පමණයි. නමුත් අතිරේක තොරතුරු විදිහට අපිට මේ ණයගැති විස්තර සහ ණය හිමි විස්තර අවශ්‍ය වෙන්න පුළුවන්. අපි ගානේ ඉතිරි කොටස් ටික හදනකොට බලමු අපිට ඒවා කුමන ආකාරයෙන් ප්‍රයෝජනවත් වෙයිද කියලා. දැන් කියනවා මාර්තු මාසයේ සිදු වූ ගණදෙනු කිහිපයක තොරතුරු පහත දක්වලා තියෙනවා. 3 වෙනි මාසයේ අපිට මුදලක් ලැබෙනවා රුපියල් 12000යි. කාගෙන්ද ලැබෙන්නේ? රශ්මිගෙන්. එමනම් මුදල් ලැබීමක් රශ්මි රුපියල් කීයද? 12000යි. වෙනත් තොරතුරු නැහැ. 3.12 අපි දාමු රශ්මි කියලා. ලැබීමක් නිසා අපි හරපැත්ත මුදල් ලැබෙනවා කියලා කියන්නේ මුදල් ශේෂය වැඩි වෙන්න බලපාන ගණදෙනුවක්. වෙනත් විදිහකින් කිව්වොත් එහෙම මුදල් ගිණුම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක් ශේෂය වැඩි වෙනවා කියලා කියන්නේ අපි හර කරනවා. ඒක නිසා රශ්මි ගෙව්ව මුදල අපි හර ගණදෙනුවක් විදිහට තමයි හඳුනගන්නේ. රශ්මිගෙන් ලද මුදල අපි මුදල් ගිණුමට හර කරනවා රුපියල් 12000ක්. ඒතර මේකේ අනෙකුත් ගිණුම් සටහන තමයි රශ්මි කියන්නේ මං හිතන්නේ ණය ගැතියෙක්. බලන්න රශ්මි කියන්නේ ණය ගැතියෙක්. රුපියල් 20000ක ණය රශ්මිගෙන් අපිට ලැබෙන්න තියෙනවා. රශ්මිගේ ගිණුම අපි බැර කිරීමක් සිද්ධ කරනවා රුපියල් 12000කින්. මොකද එයා ණයෙන් කොටසක් නිදහස් කරන නිසා. අපි ඊළඟ ගණදෙනුව බලමු. 3.11 වන දින නැවත වතාවක් අකලංකට ගෙවීමක් සිද්ධ කරනවා. අකලංක කියන්නේ කවුද? අපේ ණය හිමියෙක්. ඔහුට ව්‍යාපාරයේ රුපියල් 18000ක් ණය ගෙවන්න තියෙනවා. 18000ක් ණය ගෙවන්න තියෙන අතරතුර 3 වෙනි මාසේ 11 වෙනිදා ඒකෙන් කොටසක් ණය පියවීම සඳහා මොකද්ද කරන්නේ? ව්‍යාපාරේ රුපියල් 14000ක් මුදල් ගෙවීමක් සිද්ධ කරනවා. කීයක්ද? රුපියල් 14000ක්. එහෙම ගෙවනකොට වට්ටමකුත් ලැබෙනවා. කීයක්ද? රුපියල් 1000ක්. රුපියල් 1000ක වට්ටමකුත් ලැබෙනවා. ඒ කියන්නේ මොකද්ද? ණය හිමියෙක් කරන අඩු කිරීම. එහෙම නැත්නම් ණය හිමියෙක් අපිට දෙන ඩිස්කවුන්ට් එක අපි මොකක් විදිහටද සලකන්නේ? අපේ ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම අකලංක ණය හිමියෙක් නිසා අකලංක කියනවා රුපියල් 14000ක් අපි ගෙවනකොට එයා අපෙන් 15000ක ණය කපනවා. ඇයි ඒ? රුපියල් 1000ක වට්ටමකුත් දෙන නිසා. ඒ කියන්නේ ඇත්තටම අපි මේ අකලංකට ගෙවන්නේ රුපියල් 15000ක් වටිනා ණය. 15000 වටිනා ණයක් ගෙවනකොට අපි මුදලින් ගෙවන්නේ රුපියල් 14000යි. අපිට වට්ටම් විදිහට 1000ක
වාසියක් සැලසෙනවා. ඒක අපි ලද වට්ටම් තීරුවේ සිහි වටන තීරුවේ තමයි අපි සටහන් කරන්නේ. එහෙමනම් අපි බලමු මේ ගණදෙනුව සිද්ධ වෙන්නේ 3 වෙනි මාසේ 11 වන දවසේ අකලංකට අපි ගෙවනවා රුපියල් 14000ක්. ඒක නිසා ව්‍යාපාරයේ මුදල් වලින් 14000ක් මුදල් එළියට යනවා. ඒක නිසා වත්කම් ගිණුමක් අඩු වෙනවා කියලා කියන්නේ අපිට බැර කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි ඒකන්ද බැර සටහන අපි සටහන් කරගත්තා. මුදල් පොත කියන්නේ ද්විත්ව කාර්යයක් සිද්ධ කරන account එකක් නිසා මේක බැර සටහන විදිහටත් ලෙජර් ගිණුමේ අපි සලකා බලනවා. ඒ වගේම මෙයාට දීපු මේ වට්ටම අපි මේ වට්ටම් කියන සිහි වටන තීරුවේ අපි හඳුන ගන්නවා රුපියල් 1000ක් විදිහට. 1000ක් විදිහට. එහෙමනම් මොකද්ද මේ ගණදෙනුව? කවුද අපේ ණය හිමියා? අකලංක. අකලංක කියන ණය හිමියාගේ ගිණුමට තමයි අපි මේ දෙකම හර කරලා දාන්නේ. මේ දෙකම හර කරලා දාන්නේ. මේ වට්ටම අපි හර කරන්නත් ඕන. මොකද ණය හිමියාගේ ණය කොටසක් අඩු වෙන නිසා ණය හිමියෝ කියන්නේ අපේ වගකීමක්. සාමාන්‍යයෙන් වගකීම් ගිණුමක බැරපැත්තේ තමයි ශේෂයක් තියෙන්නේ. දැන් මේ වගකීමෙන් අපි කොටසක් නිදහස් කරන නිසා රුපියල් 15000ක් අපි නිදහස් වෙනවා. ඒකෙන් 14000ක් අපි මුදල් ගිණුමෙන් තමයි 14000ක් ඉවත් වෙන්නේ. අනිත් 1000 වට්ටමක් විදිහට තමයි අපි ණය හිමියව හර කරලා දාන්නේ. නමුත් අපිට ඒ අනිකුත් ගිණුම පිළිබඳ විස්තර බැර සටහන පමණයි අපි මෙතෙන්දී සටහන් කරන්නේ. හර සටහන අපිට දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා අපි දැන් මේ මුදල් ගිණුමට අදාළ ගිණුම් දෙකම අපි මේ ආකාරයෙන් අපි සම්බන්ධ කරගන්නවා. හරි. අවසන් කරනවා. අකලංකගේ ගණදෙනුවත් අපි දැන් සටහන් කරා. ඊළඟට අපිට තියෙන්නේ 3 වෙනි මාසේ 18 වෙනි දින විස්මිගෙන් ලැබෙනවා සල්ලි. ව්‍යාපාරයට විස්මිගෙන් ලැබිය යුතු මුදල කීයක්ද කියන එක අපිට ඕන හොයාගන්න පුළුවන්. උඩ බැලුවොත් එහෙම මේ ගානේ විස්මිගෙන් රුපියල් 15000ක් ලැබෙන්න තියෙනවා. විස්මි කියන්නේ ණය ගැතියෙක්. එයාගෙන් මුළු මුදල ව්‍යාපාරයට 15000ක් ණයයි. එහෙම නේද? එහෙමනම් විස්මිගෙන් 15000ක් ණයයි අපිට. එතකොට අපිට කීයක්ද ලැබෙන්නේ? විස්මිගෙන් ලැබිය යුතු මුදල 10%කට වට්ටමකට යටත්ව තමයි අපිට හම්බෙන්නේ. එහෙමනම් අපිට හම්බෙන්නේ කීයක්ද? 90ක්. 90ක් තමයි අපිට හම්බෙන්නේ. එහෙමනම් කීයක්ද? 1509ක් කියන්නේ? අපි බලමු. අපි බලමු 15000න් 90ක් තමයි අපිට මුදල් ලැබෙන්නේ. 15000 වැඩි කිරීම 90 කියන්නේ 13500ක්. මොකද්ද සිද්ධ වෙන්නේ? 13500ක් තමයි අපිට. එවනම් වට්ටම කීයක්ද? වට්ටම කීයක්ද? 1500යි. 1500යි. ඇයි ඒ? 10%ක වට්ටමක් කියලා කියන්නේ 1500යි. හරි නේද? එහෙමනම් විස්මිකෙන් ලැබිය යුතු මුදල අපිට ලැබෙනවා. කවද්ද මේක ලැබෙන්නේ? 3 වෙනි මාසේ 18 වෙනි දින විස්මි කියන ණය ගැතිය. ණය ගැතිය අපි බැර කරන්න ඕන. ණය ගැතියෙක්ගේ ශේෂය සාමාන්‍යයෙන් හර ශේෂයක්. දැන් ණය ගැතිය අපිට මුදල් ගෙවන නිසා ණය ගැතිය අපි බැර කරන්නේ රුපියල් කීයකින්ද මතක තියාගන්න? 13500කින්. මුදල් ලැබෙන්නේ 13500යි. හැබැයි 13500ක් මුදල් ලැබෙනකොට තවත් 1500ක් අපිට ලැබෙන්නේ නැති වෙනවා. ඒක මොකද අපි මේ 15000ම විකුණුම් ගිණුමට බැර කරලා තියෙන නිසා හරි විදිහට නම් මේ 15000ම ව්‍යාපාරයට ලැබෙන්න ඕන. එතකොට තමයි 15000ක ආදායමක් ලැබෙන්නේ. නමුත් දැන් අපි දන්නවා අපිට 15000කම ආදායමක් අපිට ලැබෙන්නේ නැහැ. මොකද ව්‍යාපාරය විසින් 1500ක වට්ටමක් අපි දෙනවා. 1500ක වට්ටමක් දෙනවා කියලා කියන්නේ ආදායමෙන් 1500ක් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා
අපි ඒක ගිනුම් ගත කරන්නේ දුන් වට්ටමක් විදිහට වියදමක් විදිහට අපි 1500 හඳුන ගන්නවා. ඒක අපි මේ සිහි වටන තීරුවේ මුලින්ම සටහන් කර ගන්නවා. මතක තියාගන්න. එවනම් 3.18 ගණදෙනුවත් අපි දැන් සම්පූර්ණ කරා. දැන් අපිට තියෙන්නේ 3.24 වෙනි දා සිදුවෙන ගණදෙනුව. මොකද්ද 3.24 වෙන්නේ? දිල්හාරට ගෙවන්න තියෙන සම්පූර්ණ මුදලම අපි ගෙවනවලු. දිල්හාරට කීයක් ගෙවන්න ඕනද? 24000ක්. දිල්හාරට අපි 24000ක් ගෙවන්න ඕන. ඒ සම්පූර්ණ මුදලම අපි 5%ක වට්ටමකට යටත්ව ගෙවනවා. දිල්හාර කියන්නේ අපේ ණය හිමියෙක්නේ. ණය හිමියෙක් නිසා අපිට වට්ටමක් හම්බ වෙනවා කියන්නේ අපිට වාසියක්. කීයක්ද අපිට ලැබෙන වාසිය? අපි දන්නවා 24000න් 5%ක්. එහෙම නේද? එහෙමනම් දිල්හාරට අපි ගෙවන්නේ කීයක්ද? 24000න් 95%ක් තමයි අපි යාට ගෙවන්නේ. 24000න් 95%ක්. නේද? ඒතර වට්ටම කීයද? වට්ටම 5%යි. ඒ කියන්නේ 1200යි. නේද? ඇයි ඒ 24000න් 10%ක් කියන්නේ 2400යි. 5%ක් කියන්නේ ඒකෙන් භාගයක්. එhmenan 2400න් භාගයක් කියලා කියන්නේ 1200යි. ඔන්න මේක 95% බැලුවත් ඕගොල්ලන්ට අනිත් පිළිතුර. ඒ එහෙමනම් අපි ගෙවන මුදල කීයද දිල්හාරට? 24000න් 1200ක් ගෙවන්නේ නැහැ අපි. එහෙමනම් 22800යි. 22800ක් තමයි අපි ගෙවන්නේ. 22800 එකතු කිරීම 1200 කියන්නේ 24000 සම්පූර්ණ වෙනවා. එහෙමනම් දිල්හාරට අපි 3.24 වෙනිදා දිල්හාර කියන ණය හිමියාව අපි හර කරනවා. ණය හිමියෙකුට ගෙවනවා කියලා කියන්නේ ණය හිමියගේ ගෙනුව අපි හර කරනවා කීයක්ද? 22800කින්. ඒ වගේම අපිට ලැබෙන වට්ටම අපි 1200ක් අපිට ලැබිච්ච වාසියක් විදිහට අපි හඳුන ගන්නවා. වාසියක් නිසා අපි ආදායම් පැත්තෙන් තමයි ඒක හඳුනගන්නේ. ඒක සංකේතාත්මක කරන්න අපි මේ මුදල් ගිණුමේ බැර පැත්තෙන් අපි සිහිවටන තීරුවක 1200ක් වට්ටම් ආදායමක් විදිහට අපි හඳුන ගන්නවා. හැබැයි දිල්හාර කියන ණය හිමියාගේ ගිණුමට ගියොත් අපි 22800කුත් බැර කරනවා. ලද වට්ටම් විදිහට 1200කුත් අපි බැර කරනවා. මක් නිසාද යත් අපි දිල්හාරගේ රුපියල් 24000ම අපි එයාට ගෙවන්න ඕන සම්පූර්ණ මුදලම දැන් අපි ගෙවලා අවසන් බව පෙන්වන්න ඕන හන්ද තමයි දිල්හාරගේ ගිණුම අපි 24000කින්ම අපි හර කරලා මේ ණය ගැතිභාවය අපි සම්පූර්ණයෙන්ම පොත්පත් වලින් ඉවත් කරලා දානවා. 24000ම බිඳුව බවට පත් වෙනවා. ණයෙන් අපි නිදහස් වෙනවා. 1200ක වට්ටමකට යටත්. එතකොට අපි දැන් මුදල් පොතට අවශ්‍ය සියලුම ගණදෙනු අපි සලකා බලලා අවසන්. තවත් තියනවද මොන හරි ගණදෙනු? නැහැ. අපි සියලුම ගණදෙනු අපි සටහන් කළා. එමනම් අපිට දැන් තියෙන්නේ මේ මුදල් ගිණුමේ ශේෂය අපිට දැන් හොයාගන්න පුළුවන්. එහෙම නේද? ශේෂය දැන් අපිට හොයාගන්න පුළුවන්. ඒක නිසා අපිට දැන් පුළුවන් මේ ගිණුම දුවලා පුතාලා අපිට මේ ගිණුම දැන් ශේෂ කරන්න පුළුවන්. වටිනාකම් තීරුව අපි දැන් එකතු කරනවා. වට්ටම් තීරුව සහ වටිනාකම් තීරුව අපි එකතු කරනවා. අපි මුදල් පොත කියලා කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක සාමාන්‍ය මුදල් පොතේ තියෙන්නේ හර ශේෂයක් නිසා අපි හර පැත්ත ඉස්සලම එකතු කරගන්නවා. අපි එකතු කරමු හර පැත්ත 500යි ඊළඟට 6යි 3යි 9යි 89500යි 89500ක ශේෂයක් අපිට මේ පැත්තෙන් ලැබෙනවා. 89500යි 89500න් අපිට අඩු කරන්න ඕන. අපි අඩු කරමු. 89500න් කීයක්ද? 89500 අඩු කරා
14,000යි 22,800යි. 14,000යි නැවත වතාවක් 22,800ක් අපිට ලැබෙනවා 52,700ක ශේෂයක්. 52,700ක ශේෂයක් අපි හරිද කියලා බලමු. 52,700 බිඳුවයි 8යි 7යි 15න් පහ ඉතිරි 1යි 5යි 7යි 9යි 5යි 7යි 8යි 89,500යි. දැන් අපි මෙතනින් අවසන්ද? නැහැ. තවත් අපි මේ වට්ටම් තීරුවත් අපි එකතු කරනවා. එතකොට 2,200යි. මේ පැත්තෙන් 2,200ක් එනවා. එතකොට අපි මේ 2,200 මේ පැත්තට ගේනවද? නැහැ. මොකද මේ වට්ටම් තීරු දුවලා පුතාලා මතක තියාගන්න මේක සිහිවටන තීරුවක්. ඒක හන්දා ඕගොල්ලෝ මේකේ අර වැඩි පැත්ත එකතු කරලා මේකේ ශේෂය ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරන්න එපා. ඒ ආකාරයෙන්. ඒක නිසා මේ පැත්තේ 1,500යි. ඒක නිසා මේ දෙක ස්වාධීනව මේ හර පැත්තෙන් තියෙන එක අපි මාරු කරන්නේ කොතනටද? අපේ ලෙජර් ගිණුමේ දුන් වට්ටම් කියන වියදම් ගිණුමට. ඔය විදිහටම අපි මේ පැත්තෙන් ලැබිච්ච 2,200 අපි බැර කරන්නේ කොතනටද? අපිට ලද වට්ටම් විදිහට. එතකොට මේකේ හර සටහන යන්නේ කොතනටද? හර සටහන මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා ඒ ණය හිමියන්ගේ ගිණුමට අපි හර කරලා දානවා. මක් නිසාද? යත් ඔවුන්ගේ ණයෙන් කොටසක් පියවෙන්නේ මේ අපිට ලැබිච්ච වට්ටම හරහා කියන බව අපි ඒක ඔප්පු කරන්න තමයි අපි ඒ ණය හිමියන්ගේ ගිණුම් අපි හර කරන්නේ මේ ලද වට්ටම් අගේ. එමනම් මුදල් පොතේ මේකට අපි කියන්නේ කවද්ද? 3.31 වන දින ශේෂය 15ට ගෙන ගියා. 4.1 අප්‍රේල් මාසේ 1 වෙනිදා ශේෂය ඉදිරියට ගෙන ආවා. රුපියල් කීයක්ද? 52,700යි. හොඳයි, අපි ගානේ ඊළඟ කොටසට උත්තර දෙන්න දැන් අපි බලමු. 4 වෙනි කොටස. 4 වෙනි කොටස. 6 වෙනි ගානේ 4 වෙනි කොටස. සමීරගේ ව්‍යාපාරයේ පොත්තබන්නා විසින් ගිණුම් තැබීමේදී සිදු කර ඇති වැරදි කීපයක් පොත් පරීක්ෂා කිරීමේදී සොයාගත හැකි විය. ගිණුම් තැබීමේ වැරදි. මොනවාද මේ වැරදි? පළවෙනි එක තමයි රුපියල් 20,000ක ගැනුම් ඉන්වොයිසයක් පොත්වල දෙවරක් සටහන් කර තිබීම. වේතන ලෙස ගෙවන ලද 56,000ක් වේතන ගිණුමේ 65,000ක් විදියට සටහන් වෙලා. ණයගැති දිලුම්ගෙන් ලද රුපියල් 8,000ක් දිලුම්ගේ ගිණුමේ 800ක් ලෙස බැරවීම සටහන් වීම. අවශ්‍ය වන්නේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් සහ අවිනිශ්චිත ගිණුම සකස් කරන්න. එතකොට මේ ගිණුම් කරන දෝෂ පිළිබඳ කතා කරන්නේ. ගිණුම් කරන දෝෂයක් අපි නිවැරදි කරන්නේ කොතනින්ද? මේ අපේ තියෙන මූලික සටහන් පොත් වල අන්තිම එක අවසාන ලේඛනයේ පොදු ජර්නලයේ හරහා. එහෙම කරනකොට අපි ජර්නල් වවුචර්ස් අපි භාවිතා කරනවා. ඊට පස්සේ අපි ජර්නල් වවුචරයක් හරහා තමයි අපි මේ වැරදි නිවැරදි කරන්නේ. එතකොට මේකේ ආ කොටසෙන් අහනවා අවිනිශ්චිත ගිණුම කියලා එකකුත් පරීක්ෂා කරනවා. මොකද්ද අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ? අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ දුවේ පුතේ අපි මේ ශේෂ පිරික්සුමක් සකස් කරනකොට ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ මේ ලෙජරේ තියෙන සියලුම ගිණුම් වල ගිණුම් ශේෂයන් පෙන්වන තනි ලේඛනය. එතකොට ලෙජර් ගිණුම් වල තියෙන ශේෂයන් මොන වගේ ශේෂයන්ද තියෙන්නේ? ඇතැම් ගිණුම් වල හර ශේෂයන් තියෙනවා, ඇතැම් ගිණුම් වල බැර ශේෂයන් තියෙනවා. එතකොට ශේෂ පිරික්සුම හදනවා කියලා කියන්නේ ඒ හර ශේෂයන් තියෙන ඒවා ටික හර ශේෂ විදිහටත් ඒ ගිණුමේ නම යටතේ, බැර ශේෂයන් තියෙන ගිණුම් වල නම යටතේ බැර ශේෂයන් ටික ශේෂ පිරික්සුමේ බැර පැත්තෙත් පෙන්නනවා. හර පැත්තේ සමහර ගිණුම් තියෙනවා, බැර පැත්තේ සමහර ගිණුම් තියෙනවා. අන්තිමට අපි ඔය ඔක්කොම ටික එකතු කරනවා. හර ශේෂ කීයක් තියෙනවද, බැර ශේෂ කීයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන්
අපි ditta සටහන් න්‍යායත් එක්ක අනුගතව අපි ගිනුම් තියලා තියෙනවා නම් අපිට ලැබෙන්න ඕන ප්‍රතිඵලය තමයි ශේෂ පිරික්සුමේ හර ශේෂ ටික සමාන වෙන්න ඕන බැර ශේෂවල එකතුවට. හර බැර එකතුව. හරියට මේක එක තනි ගිනුමක් අපි පියෙව්වා වගේ සම්පූර්ණ කරා වගේ හර පැත්තේ ශේෂයි බැර පැත්තේ ශේෂයි සමාන වෙන්න ඕන. හර පැත්තේ ශේෂයි බැර පැත්තේ ශේෂයි දෙකක් එන්නේ ඇයි? ditta සටහන් රීතිය හන්දා. සෑම හර සටහනකටම බැර සටහනක් තියෙන්න ඕන. එහෙමනම් සෑම එකකටම බැර සටහනක් තියෙන්න ඕන නම් මේ සියලුම ගිණුම් වල පෙන්වන්නෙත් මේ සියලුම ගණදෙනු පිළිබඳ විස්තර. ඒක නිසා අනිවාර්යෙන්ම අවශ්‍යයෙන්ම ඇතම් ගිණුම් වල හර ශේෂ තියෙන්නත් ඕන, ඇතම් ගිණුම් වල බැර ශේෂ තියෙන්නත් ඕන. ඔය දෙකෙන් බැහැර දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන්ම ශේෂ පිරික්සුමක හර ශේෂයි බැර ශේෂයි සමාන වෙන්න ඕන ගිණුම්කරණය නිවැරදිව සිද්ධ කරා නම්. හැබැයි ගිණුම්කරණය නිවැරදිව සිදු වුණා කියලා සහතිකයක් අපිට කවදාවත් දෙන්න බෑ ශේෂ පිරික්සුමේ හර ශේෂ ටික බැර ශේෂ වලට සමාන වුණා කියලා. අපි ඉගෙන ගත්තා ශේෂ පිරික්සුමක හර ශේෂ සහ බැර ශේෂ සමාන වුණත් ගිණුම් කරන දෝෂ තියෙන්න පුළුවන් කියලා. ඒවා පිළිබඳව මම දැන් මෙතන වැඩියෙන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපි මේ අවිනිශ්චිත ගිණුම කියලා ශේෂයක් අපිට ඇති වෙන්නේ ශේෂ පිරික්සුමේ හර ශේෂ වලට බැර ශේෂ සමාන නොවුනොත්. අපි හිතමු හර පැත්තේ ශේෂ වලට වඩා වැඩි ශේෂයක් බැර පැත්තෙන් ආවා කියලා. ඒකේ තේරුම මොකද්ද? හර පැත්තේ ශේෂය යම් කිසි ගානකින් හිඟයක් තියෙනවා. එහෙමනම් මේ අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ මොකද්ද? අර හිඟයක් තියෙන පැත්ත තියෙනවනේ. මොකක් හරි හර හෝ බැර හෝ හිඟයක් තියෙන පැත්තක් තිබ්බොත් ඒ පැත්තේ ඒ හිඟය නැති කරන්න අපි බලෙන් ඒ ගාන එකතු කරනවා. අඩුපාඩුව එකතු කරනවා. ඒ එකතුව හර පැත්තෙන් නම් තියෙන්නේ අවිනිශ්චිත ගිණුමට අපි හර ශේෂයක් දාගන්නවා. හිඟේ තියෙන්නේ බැර පැත්තේ නම් අවිනිශ්චිත ගිණුමට අපි తాවකාලිකව බැර ශේෂයක් පෙන්눔 කරනවා. මේ ශේෂ පිරික්සුම තුලණය කරන්න ඕන නිසා. හැබැයි ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ අවිනිශ්චිත ගිණුමේ තියෙන ශේෂය බිඳුව කරලා දාන්න ඕන. කොහොමද බිඳුව කරන්නේ? ඒක අපිට නිකම්ම කරන්න බෑ. ඒ වැරදිච්ච මොනවා හරි තියෙන සියලුම ඒ ගණදෙනු ටික හොයාගෙන ඒ ටික 100% නිවැරදි කරොත් ඉබේම මේ අවිනිශ්චිත ගිණුමේ තියෙන ඒ ශේෂය බිඳුවක් බවට පත් වෙනවා. එhmenan මේ තියෙන ගානෙත් අපිට ඔන්න ඔය එකක් තමයි දීලා තියෙන්නේ. අවිනිශ්චිත ගිණුමක යම් කිසි ශේෂයක් තියෙනවලු. අපිට ඒක කියලා තියනවද? එහෙම කියලා නැහැ. අපිට කියන්නේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් හදන්න කියලා. හැබැයි මේකේ තියෙන හැම වැරදක්ම අවිනිශ්චිත ගිණුමට බලපාන වැරදිත් නෙවෙයි. ඇතැම් දේවල් අපි දන්නවා අවිනිශ්චිත ගිණුමට බලපෑමක් නැති වැරදිත් තියෙනවා. ඒක නිසා අපි දැන් බලමු මේ ගානට උත්තරේ ලියන්න උත්සාහ කරන ගමන් මොනවද අපිට මේකේ තියෙන අවිනිශ්චිත ගිණුම හරහා යන වැරදි මොනවද? නිවැරදි කිරීම සහ අවිනිශ්චිත ගිණුමට බලපෑමක් නැතුව වෙනත් ලෙජර් ගිණුම් හරහා නිවැරදි වෙන ගණදෙනු මොනවද කියන එක අපි බලමු. එහෙමනම් වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අපිට හදන්න කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ආකෘතිය සකස් කරගන්න සිද්ධ වෙනවා. අවිනිශ්චිත ගිණුම නෙමෙයි මොකද්ද? වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් වල ආකෘතිය. ඒක නිසා අපි බලමු ආකෘතිය සකස් කරගමු අපි ජර්නල් වවුචර් අංකය අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ජර්නල් එකට අදාළ ඒ ගිණුමේ විස්තරය, ඊට පස්සේ ලෙජර් පිටුව, ඊළඟට හර සහ බැර වශයෙන් අපි දාන සටහන් දෙක කොහොමද දාන්නේ කියන එක. අපි තවදුරටත් මේකේ ආකෘතිය අපි තවදුරටත් ඉඩ ගමු, අවශ්‍ය ප්‍රමාණයෙන් ඉඩ ගමු. මේකට වැඩි ඉඩක් තියාගමු. සංලක්ෂයම අපිට ලියන්න ඕන නිසා ලෙජර් පිටුව සහ හර සහ බැර සටහන් දෙක සටහන් කිරීම අපි මේ ආකාරයෙන් පෙන්නමු. මේ තමයි අපේ
මාතෘකාවල් දාන්න තීරය අවශ්‍ය ප්‍රමාණයෙන් ඉඩ ගමු අපි එහෙමනම් බලමු පළවෙනි අපි මේ තීරු ටික නම් කරගත්තේ නැහැ. වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අපි වවුචර් රංකය විස්තරය ඒ වගේම අදාළ ලෙජර් පිටුව සංගල පිටුව හර සහ බැර. දැන් අපි ගණදෙනු එකින් එක අරගමු. පළවෙනි දේ තමයි රුපියල් 20000ක ගැනුම් ඉන්වොයිසයක් පොත්වල දෙවරක් සටහන් වී තිබීම. මොකක්ද වෙලා තියෙන්නේ? අපි ගැනුම් ඉන්වොයිසයක් කියලා කියන්නේ අපි මේක මොකද්ද? ඒ කියන්නේ ණයට ගැනුම්ද මුදලට ගැනුම්ද? 20000ක ගැනුම් ඉන්වොයිසයක් මොකද්ද වෙලා තියෙන්නේ? පොත්වල දෙවරක් සටහන් වෙලා. පොත්වල කියලා කියන්නේ හර බැර දෙකම දෙවරක් සටහන් වෙලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ගැනුම් වැඩියෙන් රුපියල් 20000ක් වැඩියෙන් තමයි ගැනුම් පෙන්වන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි ඒක නිවැරදි තැනට ගේන්න ඕන නම් එක 20000ක් අපි අයින් කරන්න ඕන. අපි ගැනුම් දෙපාරක් සටහන් කරපු නිසා ගැනුම් ගිණුම හර කරලා තිනවා රුපියල් 20000ක් වැඩිපුර. ඒක නිසා අපි දැන් මොකද කරන්නේ? බැර සටහන යන්නේ මුදල් වැඩිපුර මුදල් ගිණුම බැර වෙච්ච නිසා අපි දැන් කරන්නේ මුදල් ගිණුම අපි මුදල් ගිණුම හර කරනවා රුපියල් 20000කින්. ඒ වගේම ගැනුම් ගිණුම අපි බැර කරනවා කීයකින්ද? ගැනුම් ගිණුම අපි බැර කරනවා රුපියල් 20000කින්. ඒ ගැනුම් අපි 20000කින් අඩු කරන්න ඕන නිසා. එහෙමනම් අපි මේකේ සංලක්ෂය විදිහට ලියනවා රුපියල් 20000ක ගැනුම් පොත්වල දෙවරක් සටහන් වීම නිවැරදි කිරීම. මේක තමයි අපේ පළවෙනි ජර්නල් සටහන. එහෙමනම් අපි දැන් බලමු දෙවන වරද නිවැරදි කරන්නේ කොහොමද කියලා. දෙවන වරද මොකද්ද? වේතන ලෙස ගෙවන ලද 56000ක් වේතන ගිණුමේ 65000ක් ලෙස සකස් කර තිබීම. බලන්න 56000 ඒක පිටපත් කරනකොට ඒ ඉලක්කම 65000 විදිහට තමයි ලියන්නේ. මේ ඉලක්කම් දෙක මාරු වෙනවා. මේවා තමයි මිනිස්සු අතින් සිදුවෙන වැරදි. human mistakes. එහෙම නේද? හැබැයි මේක සිද්ධ වෙන්නේ එක ගිණුමක. දැන් බලන්න වේතන ගෙවනවා කියලා කියන්නේ මොකද්ද? දිත්ත සටහන. මුදල් පොත බැර සහ වේතන ගිණුම හර. දැන් මොකද වෙන්නේ? මුදල් පොත නිවැරදි විදිහට 56000ක් බැර වෙනවා. අනේ වේතන ගිණුමට එනකොට තමයි ඉලක්කම මාරු වෙන්නේ. එක පාදයක් හරි අනෙක් පාදයේ වැරදි. දැන් මොකද්ද වෙන්නේ? වත්කම් ගිණුම මුදල් කියන වත්කම් ගිණුම නිවැරදි ආකාරයෙන් අපි ගෙව්ව මුදල 56000 බැර වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? වේතන ගිණුමට 65000ක්. ඒ කියන්නේ 56000යි 65000යි අතර වැඩිපුර ගිය ගාන කීයද රුපියල්? 9000ක්. වැඩිපුර තියෙන්නේ කොහෙද? වේතන ගිණුමට හර වෙනවා. වේතන ගිණුම හර වී ඇත. ඕකනේ වෙලා තියෙන වරදනේ. මුදල් ගිණුම හරි වේතන ගිණුම 9000ක් වැඩිපුර හර වෙලා. දැන් මොකද කරන්න ඕන එහෙමනම්? වේතන ගිණුමෙන් රුපියල් 9000ක් අඩු කරන්න ඕන. වේතන ගිණුමෙන් 9000ක් අඩු කරන්න ඕන. එතකොට මේ වරද නිසා ශේෂ පිරික්සමට මොකද්ද වෙන්නේ? මං කිව්වා මුදල් ගිණුම හරි කියලා 56000ක් හරියට ගියා.
දැන් මොකද වෙලා තියෙන්නේ? එක පාදයක් විතරක් පෙන්නන වේතන ගිණුම රුපියල් 9000ක් වැඩියෙන් පෙන්නනවා. වේතන කියලා කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක මොන ශේෂයක්ද තියෙන්නේ? හර ශේෂයක් තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? හර ශේෂ රුපියල් 9000කින් දැන් ශේෂ පිරික්සුමේ වැඩියෙන් පෙන්නනවා. ඇයි ඒ? අර 56000 65000 විදිහට හර කරපු හන්දා. දැන් එහෙනම් මේකේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය කොයි පැත්තේද තියෙන්නේ? හර පැත්ත වැඩි රුපියල් 9000ක්, බැර පැත්ත අඩුයි. එහෙමනම් දැනට අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂයක් විදිහට తాවකාලිකව අපි පෙන්නනවා. එහෙමනම් දැන් අපි මේ දෝෂය හොයා ගන්නවා. අවිනිශ්චිත ගිණුමේ බැර පැත්තේ තියෙන 9000 දැන් ඉවත් කරන්න නම් අපි මොකද කරන්නේ? අවිනිශ්චිත ගිණුම හර කරනවා රුපියල් 9000කින්. එහෙනම් මේ ගණදෙනුවේ හර සටහන තමයි අවිනිශ්චිත ගිණුම. මේ දෝෂය නිවැරදි කරනකොට හර සටහන තමයි අවිනිශ්චිත ගිණුම. අපි හර කරනවා කීයක්ද? එක හර අවිනිශ්චිත ගිණුම හර කරනවා රුපියල් 9000කින්. බැර කරන්නේ මොකද්ද? වේතන ගිණුම. වේතන ගිණුම. වේතන ගිණුමේ දැනට රුපියල් 9000ක් වැඩි. වේතන කියන්නේ වියදම් ගිණුමක්. ඒක නිසා වියදම් ගිණුම 9000කින් වැඩි කරා නම්, බැර කරා නම් මේ වරද ඉබේම නිවැරදි වෙනවා. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? රුපියල් 56000ක වේතන ගෙවීම් රුපියල් 65000ක් ලෙස වේතන ගිණුමේ සටහන් වීම නිවැරදි කිරීම. තව එක ගණදෙනුවක් තියෙනවා. දෝෂ නිවැරදි කරන්න. එමනම් අපි බලමු මොකද්ද අවසාන දෝෂය අපිට නිවැරදි කරන්න තියෙන. මොකද්ද? ණයගැති දිලුම්ගෙන් රුපියල් 8000ක් ලැබෙනවා. 8800ක් විදිහට තමයි පෙනෙන්නේ. බිඳුවක් තමයි මග හැරෙන්නේ. ඒක නිසා අපිට මොකද්ද වෙන්නේ? 7200කින්ම ණයගැතියෝ 7200කින් ණයගැති ශේෂේ වැඩිපුර පෙන්නනවා. 7200ක් ණයගැතියා වැඩිපුර පෙන්නනවා. වැඩිපුර පෙන්වීම. ඔන්න මම පෙන්නුවා දැන් දැනට තියෙන දෝෂය මොකද්ද කියලා. ඇයි 8000ක් නිගෙවන්නේ? මුදල් පොත හර වෙනවා 8000ක්. ණයගැතිය දැන් බැර වෙන්න ඕන 8000ක්. නේද? ඒ වෙනුවට 800යි බැර වෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ණයගැති ශේෂය 7200කින් වැඩිපුර පෙන්නනවා දැන්. ඇයි ණයගැතියා ගෙව්වනම් සල්ලි අයින් වෙන්න එපයි. රුපියල් 800ක් දාපු නිසා එයා ගෙව්ව සල්ලි 7200ක් අඩු වෙන්නේ නැතුව ණයගැති ගිණුමේ හර ශේෂයක් විදිහට වැඩිපුර පෙන්නනවා. එහෙනම් මේක නිවැරදි කරන්න නම් එයා කොතනටද අපි බැර කරන්න ඕන? ණයගැතියව 7200කින් බැර කරන්න ඕන. හර කරන්නේ කොතනද? මේ වරද දැන් තියෙන්නේ. හර කරන්නේ අවිනිශ්චිත ගිණුම. මොකද මේක ශේෂ පිරික්සුමේ ශේෂ දෙක තුලණය වීමට බලපාන ගණදෙනුවක් නිසා. ඒ හන්දා තමයි පෙන්වන්නේ. මොකද එක පැත්තක විතරයි මේ දෝෂය සිදු වෙලා තියෙන, එක ගිණුමක විතරයි. එහෙමනම් අපි කොහොමද මේක සකස් කරන්නේ? අපි කිව්වා අවිනිශ්චිත ගිණුම හර කරනවා කීයක්ද? රුපියල්. ඔන්න දැන් අපි ණයගැතිය නිවැරදි කරනවා. අර ඉස්සෙල්ලා බැර වෙන්න බැරි වෙච්ච එක ණයගැති ගිණුම දැන් අපි බැර කරලා හරි තත්වයට අරන් එනවා. එතන මොකද්ද මේ දෝෂය? ණයගැතියා පිය වූ රුපියල් 8800ක් විදිහට තමයි පෙනෙන්නේ. බිඳුවක් තමයි මග හැරෙන්නේ. ලෙස
ණයගැති ගිණුමේ සටහන් තැබීම නිවැරදි කිරීම. දැන් අපි මේ දෝෂයන් තුනම අපි නිවැරදි කිරීමේ සටහන් අපි දාලා අවසන්. ඒක නිසා මේ ගානේ මේ කොටසත් අපි දැන් පිළිතුරු ලිවීම අපි අවසන් කරා. හොඳයි දුවලා පුතාලා. අපි දැන් මේ 2018 මධ්‍යම පළාතේ අවසාන වාර පරීක්ෂණයේ විදිහට ඉදිරිපත් කරපු ප්‍රශ්න පත්‍ර අංක 2 6 වෙනි ප්‍රශ්නය දක්වා අපි දැන් මේ සාකච්ඡාවල් අපි අවසන් කරා. අපි පරිච්ඡේද 3කින් මේ සාකච්ඡාව මෙතනට අරන් ආවා. එhmenan අපිට තවත් එක ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ඒක නිසා මම හිතනවා ඒ 7 වෙනි ප්‍රශ්නය ඒකේ තියෙන උපකොටස් ටික අපි ඊළඟ පරිච්ඡේදයෙන් සාකච්ඡා කරා නම් හොඳයි කියලා. ඒක නිසා අපි නැවත වතාවක් අපි හැමෝම නොවර්ධවාම හමු වෙමු. ඒ 7 වෙනි ප්‍රශ්නේ සාකච්ඡාවෙන් අපේ දෙවන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව අවසන් කරන්න.